වාසනාවන්ත පින්වතුනි මොකද අවස්ථා දෙකකදී සිහිපත් කරන්නේ අපේ නායක මහනුවර පූජාව නම් අපේ උපාසකම්මලාරිතියයි පොඩ්ඩක් අපේ පින්වතුන්ට කතා කරන්න කියන්නේ ධර්මයේ කාර්යයේ විදිහේම කොහොම හරි කතා කරන්නේ අපේ පින්වතුන්ට මා මුතුන් යමක් කිව යුතු නැතයි විශ්වාස කළා ධර්මහාරයක් ඇතුව ධර්මානුකූලව ධර්මයේ පෝෂණය වෙච්ච පිරිසක් හැටියට වගේම ධර්මයේ පිළිබඳව දැනුගත් අවබෝධයක් ඇති වික්ෂුන් වහන්සේලා ළඟ දැහැමිව කටයුතු කරනකොට මේ කැලෑ තුලින් ඉන්න අපි ආයේ කවර කතා මොනවද කියන්නේ හැබැයි අපි හැමෝම සිහිපත් කරනවා වගේම අපේ විමසිලි කරනවා වගේම ඔබ ධර්මයේ පිළිබඳව ඔබට කරුණු සොයා ගන්නට නම් තව අවස්ථාවක් ඒකට අවශ්‍ය කරන මහා සංඝ පරපුරත් ඒකට අවශ්‍ය කරන පළාත ප්‍රදේශ සුදුසු ප්‍රදේශයේ ඒව සියල්ලක්ම Tamanට හිමිටි පරිදි හිමි වෙලා තිබෙනවා. හැබැයි මේ නැගෙනහිරට ප්‍රථම වතාවට ආපු අයත් ඉන්නවා. ඒ වගේම තමයි දෙවතාවක් තුන් වතාවක් ආපු අයත් ඉන්නවා. හැබැයි ඊටත් එහා ගිහිල්ලා 1998 මේ මඩ කලපුවට ජාතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරපු සදාදරණීය ආදරණීය ගෞරවනීය අපේ රණවිරුවලු මෙතන ඉන්නවා. මම හිතන්නේ මේ අතෝදාන්නේ මේ අතෝත් එකට ඇවිල්ලා ඉන්න අපේ නායක ආමුදුරත් එක්ක පැමිණිලා ඉන්න අපේ පත්මසිරි මහත්මයා. එදා මේ උතුරු නැගෙනහිර මේ නැගෙනහිර මඩකලපුව වගේ ප්‍රදේශවල මහා යුද්ධයක් පවතින වෙලාවේ එතුමන්ලා තමයි අපේ පියවරු, එතුමන්ලා තමයි අපේ මව්වරු, සහෝදරයෝ ආරක්ෂකව හැටියට අපිව බේර විහාර තනාගෙන මේ විදිහට ගමනක් එන්නට ආරක්ෂා කරපු රණවිරුවෝ. ඒ වගේම අපේ යුද හමුදාවේ කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ලා කීප දෙනෙකුත් අපේ ගුරුනෑගල අරක්කැලේ දායක සභාවේ ඉන්න බව දැනගන්න ලැබුණා. දැක්කා, කතා බහ කළා. මේ එදා මීට අවුරුදු 10කට 15කට 20කට ඉහත මේ නැගෙනහිර දන්නා අය අද ආපු කෙනාට ප්‍රශ්න දෙකක් කියන්නට පුළුවන්. ප්‍රශ්න දෙකක් නෙවෙයි ප්‍රශ්න කෝටියක් කියන්නට පුළුවන්. ඇත්තටම මංගලාරාමේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට මගේ සිංහල බෞද්ධයෝ කියන දෙයක් තමයි මගේ කනට ඇවිල්ලා තියෙනවා. අනේ මේ මංගලාරාමෙට නම් මොනව කරන්නද? මේ බලන්නකො අපේ ගම්වල පන්සල් වලට වැඩිය ලස්සනට තියෙනවානේ හරිම දියුණුයි. ඒ නිසා අපරාධි කියලා හිතනවා අපිට මෙහි ආවේ. කියලා කියන කට්ටිය අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට මම කියනවා ඔබට දැනෙනව ඇති සුන්දරත්වයක්, ඔබට දැනෙනව ඇති සෝභා සෞන්දර්යාත්මකව අපි ගොඩනගාගෙන තිබෙන ගහකොළ වැලෙන් මලින්, ඒ වගේම මේ ගොඩනැගිලි වලින් බිත්ති වලින් අපි අංග සම්පූර්ණ මිනිසුන් කියලා. ඒ නිසා ඔබ එහෙම කියනවා ඇති. නමුත් මේ යථාර්ථවාදීව මේ ශාසනයේ මේ මංගලාරාමයේ මේ බිම ඔබ අපි මේ පය කියලා තියෙන මේ ගෙන්දගම් පොළව එදා මේ රටේ කුරුළු යුද්ධයේ ඉසාවෙන් පත්වලා තිබුණු ක්‍රමය තත්ත්වය අපි පැහැදිලිව අවබෝධ නැතුව අපිට ඒ පැහැදිලි කරලා දෙන්නට වෙනවාමයි. මේ පැමිණලා ඉන්න යම් කෙනෙක් අතරිනුත් එක්කෙනෙක් හරි ඉන්නවා නම් මේ පිළිබඳව යම් කිසි අවබෝධයක් නැතුව ඒ අවබෝධය අරගෙන යන්න කියලා මම ඔබට ඉල්ලීමක් කරනවා. මොකද ඔබ ඊයේ රාත්‍රී කාලේ ඉඳලා මේ මොහොත දක්වා කාලය ගෙවනකොට ඔබට පේන්න තිබෙන ප්‍රධානම සිද්ධාස්ථානයේ අප ඉදිරි පිටින් පුල්යාර කෝරුල ගම්බාර දෙවියෝ. අපි හදිසියක් ගත්තාම බඳුරකට ගහට දුවන තැන අපේ දරුවට අකුරු කියවට ඉස්සලාම ඉස්සරහින් ගෙනත් තියාගන්න පිළිරුව. එහෙම නේද? පුල්යාර දෙවියන් ඉන්න ගන්න සරස්වති නේද පුල්යාර. මේ විදිහට මේ දේව සංකල්පයෙන් අපි පිළිපදින ඔය දේවාලය කෝවිල පිටිපස්සේ ඉස්ලාම් දේවස්ථාන.
මේ සියලු දේවස්ථානත් එක්ක නැති මේක මංගලාරාමයේ කියන පිහිටනකොට මේ පිහිටා ඇත්තේ ඊයේ පෙරේදා නෙවෙයි. 1921 ඉතිහාසයක් කියවෙනවා. තබකස්සාරේ සුමේදාලංකාර අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ. සේරුවිල ලලාට ධාතුන් වහන්සේ සොයාගෙන යන ගමනේ උන්වහන්සේගේ නවතන පොලක් වෙලා තිබෙන්නේ 1921 වර්ෂයේ මේ මංගලාරාම විහාරස්ථානය. එහෙනම් ඊටත් කලින් තියෙන ප්‍රතිපස්සලක් නේද? නැත්නම් නායක අන්දරට විලා නවතින්න බෑනේ මෙතන. ඉතින් මේව 1921 ආරම්භක මේ විහාරස්ථානය පවත්වාගෙන ඉන්නට හැකිවන පරිදි අපේ නායක හඳුරෝ කරලා තියෙන යාපක්ම කල්පියාව තමයි සේවාව තමයි මේ මඩකලපුව නගරයේ ගාල්ල ප්‍රදේශයේ විශාල සිංහල පිරිසක් ගෙනල්ලා මේ නගරේ පදිංචි කරගන්නවා. එතකොට නගරේ වෙළු බාකි කරත්තවලු කිව්වේ. ඉතින් මේ පිරිස පදිංචි කරවලා ඒ ගොඩනගාගත්ත ජන සමාජයේ මානව සම්පතින් ගත්තා වූ ඵල ප්‍රයෝජනීය හැටියට මේ නගරේ නඩක් සිංහල ජනතාවගේ පිරි නගරයක් හැටියට ඒ සිංහල ජාතිය අනන්‍යතාවයේ රැගෙන සාසනික සම්පත් ටිකක් ඉතාමත් ගොඩනගලා ලස්සන විහාරස්ථානයක් ගොඩනගලා තිබිච්ච තැනක් තමයි මංගලාරාම. කාලේ විසින් අපට ලැබුණා වූ දුඳුරු වියසනයක් ප්‍රතිශස්ත්‍රවාදී නිසා මේ ස්ථානයේ 1984 වෙනකොට සම්පූර්ණම අලු ගොඩක් බවට පත් වෙනවා. සම්පූර්ණම ගිනි ගොඩක් බවට පත් වෙනවා. මේ ගිනි ගොඩක් වෙන විහාරස්ථානයේ හැලප්පක් විහාරස්ථානයක් වේගෙන තෙක් මානක දකින්න නැති වෙනවා. එකදු සිංහලයක් නැති වෙනවා. මේසතිගේ 1988 වර්ෂ වෙනකොට බඩකලපුව මූලස්ථාන පොලිසිය 400 ගණනක් 600 ගණනක් අත්අඩංගුවට අරගෙන ජීවිත බාර හැටියට ඔහු රාජවානෝගේ ලේඛ උරා බොනකොට සෙත්පතකට පිළිච්චයන්ට සාසනයක් වෙහෙරක් යාරක් තිබෙන්නේ බවත් හන්දියක් පාරක් ගානේ මගේම රටේ ආදරණීය අම්මා තාත්තා මේ ලෝකෙට බිහි කරපු අපේම දරුපටව ඇවිල්ලා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් හන්දියක් ගානේ තමන්ගේ ලේ තමන්ගේ හුස්ම තමන්ගේ කඳුල මහ පොළවේ හෙළලා ජීවිත පූජා කරද්දී ඔවුන්ට සෙත්පිලි ටිකක් කියන්න පන්සිල් පද පාදයට කිසිදු විචුවක් නැති යුගයක විචුවක් හැටියට මට දැනුණා මේ ශාසනය කරනවා නම් මෙයයි සේවය රැකිය යුතුයි අපේ රණ විරුවා වෙනුවෙන් අපේ ජීවිතේ කැප කළ යුතුයි කියන ගත්තා වූ මහා අදිෂ්ඨානික ප්‍රතිඵලයක් තමයි මේ මහා වැස්සට නොතෙවි ඔබත් අපි හැමම හිවණක් යට වහලක් යට මොහොතක් කල් ගෙවුවේ ඒ සැබෑ සමස්ත රටේ රණ විරුවාගේ ඒ ජීවිත පූජා කරපු සෑම ආත්මයකටම නිවන් දකින පින් අනුමෝදන් වෙන්නට තමයි අපි මේ සෙවණයට ගියේ. ලේඛඳුරු දහදිය පූජා කරලා මේ රට රැකගත්තා වූ මාතෘ භූමිය ඒ මාතෘ භූමිය තුල අපට තිබුණා වූ ඒ ලෝතුරා සම්මා සම්බුදු සසුන දවසින් දවස විනාශ වෙමින් යනවා. ඉතිහාසයේ පුරාවට විනාශ වුණා. පිළිපෙනි විනාශ වෙනවා. මතු අනාගතයටත් විනාශයේ පේන්න තිබෙදී එහි මගහැරයක් නැතුව ඒ ශාසනය රැකගත යුතුයි කියන අභිප්‍රාය අධිෂ්ඨානය එකහෙලාවට ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබුණා. කොහොමද? ප්‍රාර්ථනා මෞර්යමෝදීනි මේ රටේ තවත් ඉතුරු වෙලා ඉන්නවා. මේ අරන් කැලේ ආරණ්‍ය සෙනසුනේ වගේම සුගත සෙනසුනේ කුරුණෑගල පමණක් නෙවෙයි ඒ වටා ඉන්න සදාැති බෞද්ධයන්ට නිවැරදි දහම් මඟක යන්නට මේ දහම් මඟ කියලා දෙන උගන්වන තවත් යතිවරු භික්ෂුන් වහන්සේලා ඕනෑ තරමක් මේ ශාසනය වැඩ ඉන්නවා. තව වැඩ ඉන්නවා. පේන්නේ අහුවෙන්නේ අසරණයි. පින් කරන්න බෑ. ගුණ වඩන්න බෑ. යාපත්‍ය කරන්න බෑ.
හරි දේ කරන්නට කළොත් ගහනවා. කළොත් වටනවා. කළොත් කඩ ගන්නවා. එතන විනාශ කරනවා. ආයෙත් නැගිටින්න ඉඩ තියන්නේ. මම හැමදාමත් මගේ සිංහල බෞද්ධයට කරුණු පැහැදිලි කිරීම වලදී පැහැදිලි කරනවා. කුමක්වත් නෙවෙයි. එකම තථාගත ලෝතුරා ගෞතම බුදුහාමුදුරන්ගේ ධර්මය තුන් ලෝකෙටම අග්‍ර වූ තථාගත බුදුන් වහන්සේගේ ධර්මය ලෝක සත්‍යයටම එකම ධර්මයක් වූ තථාගත ධර්මය තේන සත්‍යයට නොපෙනෙන සත්‍යයට මෛත්‍රී කරන ධර්මය හැබැයි ජාතියක් හැටියට ආගමික ශාස්ත්‍රවලින් නායකයෙක් හැටියට අප මේක විනාශ කරගෙන යන ගමනක් අපි එකින් එක අතොස්සටම දෙන්න තියෙනවා. නෑ කියනවා? නෑ කියනවා? ඔබ නෑ කියලා මාත් එක්ක අභියෝග කරනවා නම් මේ අපේ නායක හාමුදුරුවෝ දන් දෙනවා වගේ තවත් එක හාමුදුරුවෝ කෙනෙක් වෙන්න මම අභියෝග කරනවා. පුළුවන් පෙන්නලා යන්න කලින්. ඒක පිටුපස ගෙනියන දායක බලපුර. මොකද අපිට තේරෙනවා පින්කම් කරනවා මවුලි. අපි අපේ ජීවිතවල අඩුපාඩු අපි කතා කරන්නේ නැහැ. ජාතියක් ඇදින්න අපිට සෙත් වෙච්ච අඩුපාඩු අපි කතා කරන්නේ නැහැ. අපි ජාතියක් ඇදින්න අපිට වෙච්ච වියසන අපි කතා කරන්නේ නැහැ. ආධිපත්‍ය වශයෙන් වැටිච්ච දැන් අපි අවුල ගන්නෑ. හැදෙන ගන්නෑ. අවබෝධ කරගන්නේ අපි නිකන් උම්මත්තක ජාතියක් හැටියට උදම්මනවනා බුද්ධ ශාසනය තුල දුවන ජාතියක්. එක එක චරිත වලට ආවේනික වෙලා යන ජාතියක්. අතන හොදනම් එතෙන්ට යන ජාතියක්. මෙතන හොදනම් මෙතෙන්ට යන ජාතියක්. අවය හොදනම් එයාට වැඩ කරන ජාතියක්. එකම ලෝතුරා තථාගත බුදුවරයෙකුගේ ධර්මයක් ප්‍රතිපත්ති ගාමීව එක රාමුවකට එක නීතියකට එක කොටුවක එක පිළිවෙලකට එක වේලාවකට එක කලාවකට මේ ධර්මය ඉදිරියට නැගෙන යන වැඩ පිළිවෙලක් අපේ බුද්ධ ශාසනය තුලින් නැහැ. තියෙනවද මේක? තියෙනවම එක්කෙනෙක් බෝධි පූජාව කියනකොට අනිත් එක්කෙනා කල්පන කියන්නේ. එහෙනම් මේ බෝධියම වන්දනා කරනවා. සමස්ත ජාතියම එකම දහම් තලයක අරගෙන යනවා. ඒකේ නුවණැලිසාට අටපිරිකර පූජා කරනවා අනිත් එක්කලා පිටබල් පූජා කරන්නේ. ඔක්කොම අටපිරිකර පූජා කරලා මේක ගානට ගෙනියන එකම පදයකට එකම තාලයකට එකම හඬකට එකම වැඩ පිළිවෙලක්. එක්කෙනෙක් කාලඥයන් දානකොට එක්කෙනෙක් අසපුවක් දාන්නේ නැහැ. එක්කෙනෙක් බෞද්ධ නාලිකාව දානකොට අනිත් එක්කෙනා ශ්‍රද්ධා නාලිකාව දාන්නේ නැහැ. එක්කෙනෙක් පුදුමල සේනාව පිටවනකොට අනිත් එක්කෙනා භාවනා බලේ පිටවන්නේ. එක්කෙනෙක් මාර්ගඵල ලැබුවා කියනකොට අනිත් එක්කෙනා මම බුදු වුණා කියන්නේ නැහැ. න්‍යායක් නැහැ. වැඩ පිළිවෙලක් නැහැ. දැක්මක් නැහැ. ක්‍රමයක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. මේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුවරයාණන් වහන්සේගේ ධර්මය තුන් ලෝකෙටම පහළ නොවිච්ච මේ උතුම් ධර්මය ලෝකේ තව ශාස්ත්‍රවලේ පහළ වෙලා නැහැ කියලා උදම් වන ජාතිය අපි වගේ ජාතියක් නැහැ කියලා උදම් වන ජාතිය අපිට වගේ රටක් නැහැ කියලා උදම් වන ජාතිය ප්‍රතික්ෂේප කරන හැම ජාතියකටම හැම ආගමකටම පැරදිලක් ඉන්නේ එකම ජාතිය. පැහැදිලිද මම මේ කියන කාරණේ? අපිට තරම් ධර්මයක් නැහැ. අපිට තරම් ජාතියක් නැහැ. අපිට වගේ රටක් නැහැ. ඒව මොනවද? ඒව ප්‍රතික්ෂේප ඒව වැඩක් නැති ඒවා. හැබැයි වැඩක් නැති මිනිස්සු යන ගමනයි වැඩක් කරන්න පුළුවන් ගමනක් යන්න පුළුවන් මිනිස්සු යන විදිහයි දැක්කම අහසයි පොළොවයි වගේ පුදුම වෙනස්කම් ගොඩක් තියෙනවා. ඇයි? වැඩ පිළිවෙලක් නැහැ. ක්‍රමයක් නැහැ. දර්ශනයක් නැහැ. මේ අද අපේ මේ සුගත සෙනසුනේ අපේ නායක හාමුදුරුවෝ මේ කරන පින්කම
මම හිතන්නේ රටේ මහානායක ධර්මයක් කියලා. ඒකනේ මේ පුංචි පන්සලේ වෙන්නේ මොකද කියලා ඒක පිළිබඳව අවබෝධයක් ඇති නායකයෙක් නෑ. පාලකෙක් වගේ ජීවිතෙක් නෑ. සූර පරවගත්ත පමණින් වික්ටර් වහන්සේලා කියමින් තමන්ට ආවේනික වෙච්ච වැඩ පිළිවෙල ගොඩනගාගෙන ශාසනය තුළ ගමනක් යෑම තුළින් සමස්ත සිංහල බෞද්ධ ජාතියම හඩා වැටීමකට පරිවර්තනයකට පත් වෙනවා. විනාශයකට පත් වෙනවා. කාටද කියන්නේ? අර එක කට්ටියක් කියන්නේ පුරුදේ කියලා වැටලා තියෙනවා. මේ කට්ටියක් යනවා. එක ප්‍රතිපත්තියක් එක්ක ජාතියක් ඇදින ගමනක් යන වැඩ පිළිවෙලක් හැදුවේ නැති එක අන්‍ය ජාති නාගම් සංස්කෘති ඒ වැඩ පිළිවෙල අපි ලෝපු කරලා පෙන්නනවා. ඒ කොහොමද? එකවර වතුර ටික කඩට දා ගන්නවා මුළු ලෝකෙටම පරිවිදයක් දෙනවා අපි ඇවිලා. මොනවද? නෝ. එහෙනම් අපිට තියෙන දේ සංඥා පද්ධතිය. ඒ නිසා මේ අපේ අසරණකම අපේ ශාසනය ඇතුළේ භික්ෂුන් වහන්සේලා හැටියට දුවෝසියන් හැටියට අපේ අසරණකම කියා ගන්න බැරුව අපි අන්ධ භක්තිකයින් බවට පත් වෙලා මේ ශාසනයේ ගමනක් යන වෙලාවක මෙවන් නායක හිමිවරු මේ කරන සත්පුරුෂ ක්‍රියාකාරකම් භික්ෂුන් වහන්සේ නමක් හැටියට හැබැයි අපේ හාමුදුරුවෝ වහන්සේට කරන හැම වෙලාවකම පෙන්නලා දෙනවා. ධනට පිනට මේ ගමනේ යන ඔබත් එක්ක මේ වස්තුවස්යන්ට දායක දායකාවට තවදුරටත් අපි මේ නිවැරදි ගමන අවබෝධ කරගන්න වෙනවා. ඒයි අපි සිංහල බෞද්ධයාට අනුකම්පා දීලා පුරුද්දක්. ඉවසීම පුරුද්දක්. එකිනෙකාට උපකාර කර ගැනීම පුරුද්දක්. ඒක මම ප්‍රබල විදිහට කියනවා. ඒ නිසා අපි ඒක මේ සිංහල බෞද්ධයාට කොහොමද ගොඩනගන්නේ? ඒ වගේම තමයි දවසින් දවස් ජාතිය පිළිහිම, ජාතිය වදවීම, ජාතිය විනාශ වීම මේ කර්ම වලට ජාතිය කියලා අපි කොහොමද කරන්නේ? මේවා කතා කරන්න බෑ විනාඩි 5කින් 10කින්. බලන්න කියන්න පුළුවන් මේවා ප්‍රායෝගිකව ක්‍රියාවට නංවලා සමස්ත සමාජයක් වෙනස් කිරීමේ වැඩ පිළිවෙල දර්ශනේ ක්‍රමවේදී අපි තුල නැත්තම් කොච්චර බණ කිව්වද ත්‍රිපිටකය මෙතන තියාගෙන පූජාවලිය මෙතන තියාගෙන මහා වංශය මෙතන තියාගෙන අපට පැය ගණන් සති ගණන් අවුරුදු ගණන් ඒ ආත්ම ගණන් කියවන්න පුළුවන් දහම් කරුණු. නමුත් මෙලව වැඩදායක පිරිසක් හැටියට මේ සමාජගත වෙමින් ජීවත් වෙන යහපත් ලෝකා බුද්ධ ශාසනයේ ඉපදිච්ච මිනිසුන් හැටියට කොහොමද මේ කැඩුවේ අපි පරිවර්තනය ඉගෙන ගන්න නම් සෑහෙන කැපකිරීමක් අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒයි අපට නිවැරදි ධර්මය ලැබිලා නැහැ මේ තථාගත ධර්මය. අම්මේ තාත්තේ අනේ රත්තරන් දරුවනේ හිතලා බලන්න ඔබ දහම කොච්චර කල් ඉගෙන ගත්තද කියලා. ඔබේ අම්මා තාත්තා ඔබව දහම් පාසල් යවන්න පටන් ගත්තේ වයස කීයේද? අවුරුදු 5ේදී. ඔබ දහම් පාසලෙන් නැවතුනේ අවුරුදු 14ේදී. 13ේදී. 5ේදී යානම් 13ේදී නැවතුනා නම් අවුරුදු කීයේද දහම් පාසල් ගිහින් ඊට පස්සේ ඔබ කොහෙද ගියේ? පොතක ලියලා දහම් දැනුම ඉගෙන ගන්න ගිය තැන මට කියන්නකෝ. පැයක් ඉඳගෙන ධර්මයේ ඉගෙන ගත්ත තැන මට කියන්නකෝ. අත උස්සන්නකෝ. නෑ. ඔබට යන්න ලැබුණේ කුරුළු සමාජයකට, කරකස සමාජයකට, පිහිසුණු සමාජයකට, ප්‍රචණ්ඩකාරී සමාජයකට. හදස්තේ නිදහස ලැබෙනකොට අපි ආවේ කොහොමද? නිදහස ලැබිලා තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් එදා ඉඳලම අපි ආපු ගමන අපේ ජීවිතවලින් අපි ආපහු හැරිලා බලනකොට අපි ආපහු දරුණු ඉගෙන ගන්න ගියේ කොයි කාලෙද? 70 80 එතකොට ලෝතර බුදුහාමුදුරුවෝ දීපු ශාසනය ඇතුලේ ඒ ගමනාවේ හරියටද? නෑ ඒකත් ආවේ වැරදියට.
ඇයි? බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ශාසනයේ පහසුව සඳහා ඉල්ලීම නිසා බික්කු බික්කුණී උපාසක උපාසික සිව්වනකට පැතිරි කරලා. දැන් උඩියට කුරුලා බික්කු ඉන්නවා උපාසකයෝ නැහැ. බික්කුණීලා උපාසිකාව පන්සල. කරතර තීක ගත්තොත් ඉන්නේ පිට සක්කු උපාසිකාව. ඇත්ත යථාර්ථය. ඇයි? මේ දහම් මගේ මුල සිට මේ මැද අග දක්වා අපට කිසිම ප්‍රතිපත්තිගාමී වැඩ පිළිවෙලක් ශාසනය තුලින්ම ගොඩනැගිලා නැහැ. හැදිලා නැහැ. දීලා නැහැ. ඒකේ ප්‍රතිඵලය ජාතියක් හැටියට නැවත එකාගේ කර පිටින් යද්දී අහුන්නේ පිරුන්නේ දැක්කේ නෑ වගේ. අදට අපේ අත නිච්චුන් වහන්සේලා සිවුරු කඩාගෙන වේදිකා බැඳගෙන කෑ ගහනවා රට හදමු ජාතිය හදමු. මා කියනවා මගේ හාමුදුරුවෝ වහන්සේලාට අපේ හාමුදුරුවනේ අපි ගම හදමු. අපේ හතර බේරුම හදමු. මගේ අපේ නායක හාමුදුරුවෝ මේ කරන වැඩේ හරි මම අනුමත කරනවා. තමන් වටා ඉන්න දායක පිරිස ටික හදමු. හරිද කියලා දෙමු. දැන් මම දැක්කා මේ පෙරේද විචුන් වහන්සේනමක් කියලා මේ රටේ ඉන්න ආරක්ෂකලේ කමරේ අරගෙන ගිහිල්ලා මොකද මන් දන්නේ බංගලාවක පිටිකල් ඉඳගෙන එල්ලනවා. අයියා ඉස්සරහේ ගෙල්ලවුවා මන් පිටිපස්සේ ගෙල්ලනවා. දැන් මේ කියන්නේ විචුන් වහන්සේ ඇයි මේ හාමුදුරුවනේ ඔය කියන විචුන් වහන්සේගේ හතර පෙරුවේ එකම දායකෙක් නැද්ද කසිප්පු කාලේ. ඕකයිල පාප හදා ගන්න. තමන්ගේ හතර පෙරුව හදන්න තෝරනක් හදන්න යන වැදගත්මක් නැති බව අවබෝධ වෙමි. මගේ ස්වාමීන් වහන්සේලාගෙන් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ අපි හතර පෙරුව හදමු. අපේ දායක පවුල් ටික රැකගමු. අපේ සාසනය රැකගමු. රටට පණිවිඩයක් දෙමු. මුළු මාධ්‍යාත්මය මේකම ගමනක් යන වැඩ පිළිවෙලක් අපි අවතීර්ණ වෙමු. මෙන්න මේ ඉල්ලීම දිගටම කරනවා. අන්නේ හඩ ඇරුණා අපේ හාමුදුරුවන් වහන්සේට. අපේ නායක හාමුදුරුවන්ට මේක ඇරුණා. ඇහිලා තමයි එදා ඉඳලා මාධ්‍යෙත් එකතු වෙලා මේ පන්සලට නොපිරියලා දම්පැන් ටික සූපසින් අපෝපස්ථාන ටික කරලා මේ කටයුතු සිද්ධ කරගෙන යන්නේ. ඉතින් අපේ නායක හාමුදුරුවෝ මම හිතන්නේ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන නායක හාමුදුරුවන් වහන්සේ නමක් නෙවෙයි. මොකද මේ පින්කම කරද්දී මම පැහැදිලිව දැක්කා මේ සියල්ලම අතහැරලා කරන හාමුදුරුවෝ කෙනෙක් කියලා. ඒ මොකද ඊය හැන්දෑවේ ආපු ගමන් මගේ අතට තියෙන මේක දිහා බලන්න. අරන් කියලා අපේ නායක හාමුදුරුවෝ කිව්වා. මොකද බලපං සල්ලි බණ්ඩලේ. ලංකාවේ ආවුදුරු මම දැක්කේ ඒක සල්ලි බණ්ඩලේ කියලා මේ කරපියන් කියලා ආවුදුරු දෙකක් තියෙනවා. මම මේ පාරේ තායිද. ඔයගොල්ලෝ සල්ලි දෙන්නේ. ඔයගොල්ලන්ගේ පියලා දෙන්නේ. මට තියෙන බව දන්නවා ආවුදුරු. මම කරන දේවලුත් අපේ ආවුදුරු දන්නවා. මම යන ගමනත් අපේ ආවුදුරු දන්නවා. ඒ නිසා මම ගත්තා නම් මේ තාත්තේ සතුටු වෙන්න ඔබට සතුටු වෙන්න මොහොතක් අවස්ථාවක් කියලා රස්තාවක් හදලා දුන්නා අපේ හාමුදුරුවෝ. ඔබට මේ නිවන් ගමන යන්න අවශ්‍ය කරන පහසු මාර්ගය ඔබට එහෙම කරලා දුන්නා අපේ හාමුදුරුවෝ. මොකද නෙවෙයි උන්වහන්සේත් අපවත් වෙනවා මමත් අපවත් වෙනවා. අපි මේ ශාසනයේ සදාකාලිකව පැවැත්මක් ඇති ආත්ම බව නෙවෙයි. ඔබට එසේමයි අපි කාටත් එසේම නම් අපි යන ගමනට යමක් කරගත යුතුයි. මාර්ග උපදේශනය දෙන්නට අපට ගුරුවරයෙක් යටිවරයෙක් අවශ්‍ය වෙලාවක ඉස්සරහට ඇවිල්ලා මේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න පිළිබඳව මම දහස් වාරයක් වහන්සේට අපේ ගෞරවය ප්‍රණාම ස්තුතිය පුද කරනවා. ඉතින් කතා කරනවා නම් කරුණු බැහැ කරනවා ධර්මයෙන් අර්ථයෙන් කරුණු කියනවා නම් සෑහෙන කාල වේලාවක් ගන්නට වෙනවා නේද? මම ඊයේ කතා කරේ නෑ මොකද ඊයේ දවසේ මට විශේෂ වැඩ කටයුත්තක් ඉදිරියට තිබුණා. ඒ තමයි ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අපේ ආබාධිත රණවිරුවන්ට අප සකස් කරගත්තා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සැලසුම් කරගත්තා වූ ප්‍රධාන වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙලට අප මගේ දායක පින්වතුන්ගේ ලංකාවේ වගේම මට විශාල වශයෙන් විදේශගතව ඉන්න අපේ මව් දෙමාපියෝ දූ දරුවෝ උදව් කරනවා.
අහවල් රටේ කියලා කියන්න බෑ. අහවල් නමින් කියලා කියන්න බෑ. අහවල් පුද්ගලයා කියලා කියන්න බෑ. ඒ ඇයි දහස් ගණනක් ජනතාව මට උදව් කරනවා. ඒ උදව් කරන හැම කෙනාගේම ශක්තිය පාවිච්චි කරලා ඒ අසරණ රණවිරුවන්ට, රණවිරුවන්ගේ දරුවන්ට, රණවිරුවන්ගේ මව්දෙමව්පියන්ට මහා ප්‍රජා සත්කාරයක් ඊයේ සන්ධ්‍යා කාලේ අම්පාර නගරයේදී සිද්ධ කළා. ප්‍රෝධ පුටු ලබා දීම, දරුවන්ට පොත්පත් පාසල් උපකරණ ලබා දීම, ඒ වගේම දුප්පත් පවුල් වලට වියලි සලාක ලබා දීම. මේ කියන කටයුත්තට තමයි අපේ හැරල් ප්‍රේමසිංහ එතුමත් මෙදිනිය සහභාගී වෙන්නේ. එතුමන්ලා විසින් ප්‍රෝධ පුටු 4ක් අරගෙන ඒ ආබාධිත රණවිරුවන්ට පූජා කරන්නට සමත් වෙනවා. මාත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ පින්කම් මාලාවට අරින්න බැරි වෙනවා. ඒ වගේම තමයි කෙවිලියාමඩුව කියන ගම්මානයේට ගෝෂන් ලංකා සමාගමෙන් ඊයේ දවසේ සියලුම ජනතාවට ජලය සපයා ගැනීම සඳහා ජල ටැංකිය ලබා දෙන ව්‍යාපෘතියක් කරනවා. මම මේ ටිකම කරලා රැණී පන්සලට එනකොට මේක දිදුලනවා, බැබලෙනවා, බුදුදහම කෙරෙහි දින සියලුම කටයුතු සිදු කරනවා. ඉතින් ඒ නිසා මම සතුටු වුණා. මගේ මහා සංඝරත්නය අපේ දායක පින්වත්තුන් සියලු දෙනා එකතු වෙලා මේ කටයුතු ටික කරගෙන යන්නේ 30 අවුරුද්දක් 28 අවුරුද්දක් තනියෙන් කරගත් ඒවා හොඳයි පුළුවන් නම් කට්ටිය මේක වෙලා කරපලම බලන්න කියලා. අපදාට දිට්ඨාරිය මේ අවුරුද්ද තමයි අතක් කොල්ලලා වැඩක් කරේ නැති. කටක් කොල්ලලා වචනයක් කිව්වේ නැති. ඒ නිසා මේ සියල්ල කරන්න අපකපුණේ අපේ නායක හාමුදුරුවෝ. මගේ නායක හාමුදුරුවෝගේ ප්‍රධාන පෙරේදායක දායකව ටිකක් ඉන්නවා. නෝරේ ඉඳලා තාවා කිව්වා. තියෙනම විවිධ ප්‍රදේශවල මානසික සෑම සම්පති සමාගමක එකමුතුව කටයුතු කරන සංවිධානයක් ඇතිද හැම වෙලාවෙම මානසික දුකට සැපට පිහිට වෙන ආධාරෝපකාර කරන ඒ හැම දෙයක්ම අපේ හාමුදුරුවෝ මානසික පැහැදිලි කළ අපේ හාමුදුරුවනේ මේ දායකතුන්ගේ පින්නට පහළ වෙලා ඉන්නවා මම කරන්නේ නැත්නම් මට කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා මගේ දායක පින්තුන්ගේ කාර්යවල නමක් ගමක් මම කියන්නේ මේ මොකද තරහ වෙන්න එපා කවුරුත් මේ මොහොතේ තේරුම් ගන්නට ඕනේ මේ ශාසනේ අදන කලේ අරගෙන ගියපුවාම ඔක්කොම මට පින් දුන්නා පිටි බැගට් එක අරගෙන ගියපුවාම ඔක්කොම මට පින් දුන්නා සමන් ගැට දෙක අරගෙන යනකොට ඔක්කොම මට පින් දුන්නා එළවලට මෙලවලට જાතියට වැඩක් නැති අටපිරිකලේ අරගෙන යනකොට පින් දුන්නා ඔක්කොමගේ ගෙදර මිනිපිරිය බඩ හොදනවට ඒකේ පාපේ කියලා දුන්නේ නැහැ. ඔක්කොමගේ දුව ගෙදර කුසට එන මధుරෙක් මකුණෙක් නැත්තෙක් නොබලන જાතිය සතරට බිය જાතිය නිවනට කැමති જાතිය කුසල් වඩන જાතිය අකුසල් දුරු කරන જાතිය ධර්මය හැබැයි ගෙදර දොර වහගෙන මේ ලෝකෙට උත්පත්තියක් ලබන්න අපේ මානව සම්පතට ඉඩ දෙන්නේ නැතුව විනාශ කරලා දාන දරුවන්ට පරිවිදයක් පන්සලෙන් දුන්නේ නැහැ. නිවන් දකින්න පමණක් පින් දුන්නා. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරලා දුන්නේ නැහැ. නිවන් දකින්න පමණක් පින් දුන්නා. ඒ නිසාම අද වැඩකටයුතු ආගමික තවත් පිළිවෙල සිද්ධ කිරීමේදී මේ නම් ගම් කීම පුංචි දෙයකට ලොකු දෙයකට නම් ගම් කීම ප්‍රමුඛරයාගේ නම කීම අසලයාගේ නම නොකීම අද වෙනකොට සාසනය පිළිහිමට ප්‍රධාන හේතු සාධකයක් කරගන්නවා අපේ කටයුතු. සල්ලි තියෙන කෙනා කීයක් කරලා ඉස්සරහින් නම කියපන් කියනවා. සල්ලි නැති එක පිටිපස්සෙන් ඉඳලා කනින් නැටෙනවා. ඒ සංසාරයට තිබ්බා. මෙන්න මේක කියන්නත් මම කැමති නැහැ. ඒ නිසාම මගේ රත්තරන් අන්‍යතාවකේ මහත්මීනි උපාසකෝපාසිකාවනි දරුවනි දැරියනි හැම කෙනෙක්ම කඳුලෙන් සුසුමින් පීඩාවෙන් වේදනාවෙන් මහන්සියෙන් හරිහම්බ කරගත්ත ධනය උපයගත්ත සමය ධනය ඔබ පූජා කළේ සම්බුද්ධ ශාසනයේ දුකයට මගියට ආධිකයට වෙන්න පුළුවන් අම්මට තාත්තට ගුරුතුමෝ වෙන්න පුළුවන් අතහැරීමයි පුරුදු කළේ දීමයි පුරුදු කළේ නිවනට මගයි ඔබ පුරුදු කරගත්තේ
සසර මඟට මේ කරගන්නා වූ කුසල් වැඩෙන පින්කම් වලදී නබට ගබට වඩා අපි කලේ සිත ප්‍රඥාව ප්‍රබෝධය ඇති කරගෙන නම් ප්‍රඥාවෙන් නම් අපට ඒක මෙලොවකත් පරලොවකත් දෙලොවකම තියෙනවා කියන එක දරුණීම කියන නිසා නැවත කාගවත් නමක් ගමක් අවශ්‍ය නැහැ කියන එක මම පැහැදිලිව කියනවා. නම් කියනවා පස්සේ ඇයිද කියන්න ඕනේ. නේ? අර කුස්සිය රුණු සුද්ධ කරන අම්මගේ නමක් කියන්න ඕනේ. අපි පෙර සංසාරේ ලැබූ පැතු කරලා තිබෙන කුසල අකුසල මත මේ ගෞතම බුද්ධ ශාසනයේ දෝකින් යමක් වැඩියෙන් යමක් දීලා මට පින් කර ගන්න ලැබුණා කියලා සතුටු වෙන්න තමන්ගේ හෘද සාක්ෂි එකඟ නම් ඔබ මේ සංසාරික අවශ්‍ය කරන කුසලයේ වඩාගෙන හමාරයි. ඒ නිසා ලුණු ගෙඩිය සුද්ධ කළා වචනෙන් ඇයි හොඳයි කියලා උදව් උපකාර කළා. ඒ හැම දිනාටම මේ පින් එකලෙස මානෝදන් වේවා ලැබේවා. මෙවන් පින්කම් කරන්ට අපේ නායක හාමුදුරුවන්ට තව ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ පිටුපසේ යන මව්දිමව්පියෝ හැම දිනාටම මෙවන් උතුම් පින්කම් කරන්ට තව දුරටත් ශක්තිය ධෛර්යය වාසනාව භාග්‍ය ලැබේවා. මේ ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුක් කෙලවර කරගෙන නිවන අවබෝධ කරගන්න කම මේ විදිහටම අපට උතුම් ධර්මයෙන් සැනසෙන්න ලැබේවා කියන හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරගෙන මොකද මම ඊට වෙන්නේ කාලය ගන්නෙ නැහැ. අපි ඉදිරියටත් අපේ දායකවුනේ දැන් මංගලාරාවට ප්‍රතයිති නැහැ. සුගත සෙනසුනටයි ආйти. ඒක තමයි ඇත්ත. මම වගේ කීමින් කිව්වා ඒක ඊයේ මම දැක්කා දානශාලාවට අවශ්‍ය කරන මේස පුටු ටික පන්සලට අවශ්‍ය කරන පිගාන කෝප්පේ නැද්ද? ස්වාමීන් වහන්සේට අවශ්‍ය කරන චූරු පිළිකර ටික මම දන්නේ මමවත් ගෙනාවු නැති කිසියම් දේ පන්සල තුල කොට නැගලා මේ විදිහට සංවර්ධනය කරනවා නම් මේක විනාශ වෙන්න දෙන්නේ නැත්තම් මේක තවදුරටත් ආරක්ෂා කරන්න ආදරය කරන ගෞරවනීය මහා හිමිවරයෙක් යටිවරයෙක් පහළ වෙනවා නම් ගෞරවනීය මගේ අම්මේ තාත්තේ ආදරණීය භික්ෂුන් වහන්සේලාට සම්පූර්ණව මේක ආරක්ෂා කරගන්න බාරයි. මේක ආරක්ෂා කරගන්න බාරයි. මොකද මම මේ ස්ථානයේ පළවෙනි සංවර්ධනය කරනවා. මම සින්නවත් සංවර්ධනය කරනවා. සින්නවත්තේ කෙවිලියා මඩුවට යනවා. කෙවිලියා මඩුවේ මහනුවර දෙල්දෙනියට යනවා. දෙල්දෙනිය නැවත දැන් ඇවිල්ලා කෙවිලියා මඩුව සංවර්ධනය කරනවා. මං හදපු එක පන්සලකවත් මම වැටිලා හිටියේ නෑ. මම පන්සලේ පන්සලට සංවර්ධනය කරගෙන යනකොට මගේ දායකව පිටිපස්සේ අපේ මතු පරපුරට මේක ආරක්ෂා කරගෙන ඉස්සරහට යමු කියන පරිවිඩය තමයි මම සාසනය තුළ දෙන්නේ. ඒ නිසා ඒකට මට දායක වෙන්න, ඒකට මට තවදුරටත් සහයෝගය දෙන්න, මගේ හාමුදුරුවොත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න. අපි වගේම තවත් අහිංසක දුප්පත් හාමුදුරුවෝ ඉන්නවා. ඒකත් මතක තියාගන්න. උන්වහන්සේලා හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේලාට සිවුරු පොතක් දාන්නට දෙන්න සූදානම් වෙන්න. ඒ කටයුතු කරද්දී ඔබගේ හිත ඔබට සැනසීමකටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබට යහමඟ කියා දුන්නු මව්පියෝ ඇති. ඔබට යහමඟ කියා දුන්නු ගුරුතුමෝ ඇති. ඔබට යහමඟ කියා දුන්නු යටිවරුන් ඇති. ඒ සෑම සියලු දෙවියන්ටම පිහිටි ආශිර්වාද කර අපේ ගමනට යහපත සතුටේ ළඟා කරගන්නට මාර්ගය කියලා දුන්නේ හැමදෙයක්ම සිහිපත් කරගෙන ඒ හැමදෙනාටම මේ පුණ්‍ය ධර්මියෝ අනුමෝදන් වේවා ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන මම මේ ලෝකෙට දිහි කළ මගේ අම්මා හැම වෙලාවකම සිහිපත් කරනවා තාත්තා හැම වෙලාවකම සිහිපත් කරනවා දෙන්නම නැහැ දෙන්නම දැකලා නැහැ වගේ තරමට ඒ අපි මේ ලෝකෙට දිහි කරනවා. ඒ විකලා වූ මෞර්යමෝපියන්ගේ අපි ගත්තා වූ ඒ ශක්තිය තමයි අපි මේ සම්බුද්ධ ශාසනයේ පිටපතරෝ අහන්නේ. අපි මෞර්යමෝපියන්ගෙන් ඉගෙන ගත්ත ගුණ ධර්ම ටික තමයි අපි මේ ලෝක ධාතුපකේ පතරෝ අහන්නේ. ඒ නිසා අපි මෞර්යමෝපියන්ගේ සිහිපත් කරලා ඒ අය ප්‍රාර්ථනා කරන වීර්යයන් මුතුන් නිවනම අවබෝධ කරගන්නවා කියන ප්‍රාර්ථනාව
ජීවත්ව වාසය කරන මෞර්යමාපියෝ දීර්ඝායුෂ සම්පන්නිය දුක් නිරෝගී සම්පන්නිය ඇති කරගන්නවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මෞර්යයන් සිහිපත් කරන ඒ අයට අපි දෙන්නවා. සයෝරේ නෙවදිලුණු කලට බෝසත් තම අම්මා මතකයි උර මත කිතුවා පීනා ගොඩ දැම්මා සම්බුදු පදවිය ලබන්න විවරණ දුන් අම්මා මෙතේ පුදුන් පාමුලදී නිවන් දකින් අම්මා මෙතේ පුදුන් පාමුලදී නිවන් දකින් අම්මා දබරං කඳක් වාගේ මුළු ජීවිතේ රැකවරණය ලබා දී මට දිවාරේ මා සුදනෙකු කළා යාපත් සමාදේ නිවන් දකින් වාතාන්තේ අම්බරේ නිවන් දකින් වාතාන්තේ අම්බරේ වේවායාපතම සියලු දෙවියෝ රකිත්වා සැමබුදුන් බලෙන් සදා සුවසිත සැමට වේවා වේවායාපතම සියලු දෙවියෝ රකිත්වා සැමදහම් බලෙන් සදා සුවසිත සැමට වේවා දේවායාපතම සියලු දෙවියෝ රකිත්වා සැම සඟුන් බලෙන් සදා සුවසිත